ආයුබෝවන් දරුවනේ මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ජ්‍යාමිතික නිර්මාණ පාඩම මුලින් ඉඳලා නිර්මාණයන් කරන හැටි. ජ්‍යාමිතික නිර්මාණවලදී අපි සරල ධාරයක්, ඒ කියන්නේ අඩි රූලක්, කව කටුවක් භාවිතා කරලා නිර්මාණ කරන්නේ. දැන් පළවෙනි එක ඔයගොල්ලන් ලියා ගන්න සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කිරීම. සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කිරීම. මුලින්ම අපි සරල රේඛාවක් අඳිනවා. ඇඳලා විභාගයකදී නම් මේ සරල රේඛා ඛණ්ඩයේ දිග ප්‍රමාණය දෙනවා. දැන් මම රූල අරගෙන උදාහරණයක් විදිහට අපි ගමු සෙන්ටිමීටර් 8ක් දිග සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන එක. ඔන්න මම කව කට්ටෙන් සෙන්ටිමීටර් 8ක් මැන ගන්නවා. මේ සෙන්ටිමීටර් 8 මයින්කොට කව කට්ටේ තුල තියන්න ඕනේ බිඳුවට පැන්සලේ තුල තියන්න ඕනේ 8ට. අපි සෙන්ටිමීටර් 8ක් මැන ගත්තා. දැන් ඊට පස්සේ මම රූල් අයින් කරන්නම්. මේ සරල රේඛාවේ පොඩි දුර ප්‍රමාණයක් ඉඩ තියලා කව කට්ටි තුල තියා ගන්නවා මේ වගේ තැනක. ඊට පස්සේ පැන්සලේ තුලින් ඡාපයක් ගහ ගන්නවා. දැන් මේ ඡාපෙට කව කට්ටි තුල තියලා අනිත් පැත්තට තව ඡාපයක් ගහ ගන්නවා. මේක තමයි සෙන්ටිමීටර් 8ක් දිග සරල රේඛා ඛණ්ඩය. මේක තමයි අපේ පළවෙනි නිර්මාණය. ජ්‍යාමිතික නිර්මාණ ගානක මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නේ සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කිරීම. ඊට පස්සේ ලියා ගන්න දෙවෙනි එක සරල රේඛාවකට නැත්නම් සරල රේඛා ඛණ්ඩයකට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. මේක තමයි අපේ දෙවෙනි එක. එතකොට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කරනකොට ලම්බ සමච්ඡේදකයේදී කව කට්ටේ තුල තියන්න ඕනේ රේඛාවේ දෙපැත්තට. මම ඉස්සෙල්ලා ඇඳපු මේ සරල රේඛා ඛණ්ඩයම ගන්නම්. එතකොට කව කට්ටේ තුල තියන්න ඕනේ මෙන්න මේ ලක්ෂයටත් මෙන්න මේ ලක්ෂයටත් මේ 32ක් තියලා තියෙන තැන් දෙකට තමයි කව කට්ටේ තුල තියන්න ඕනේ. ඡාප එන්න ඕනේ ඒ රේඛාවේ දෙපැත්තට. දැන් මම මෙතනට කව කට්ටේ තුල තියෙනවා. මෙතනදී අනිවාර්යෙන් කළ යුතුම දෙයක් තමයි සරල රේඛා ඛණ්ඩයෙන් භාගයකට වඩා මේ තියෙන මැද ඊට වඩා දුර වැඩි කරගන්න ඕනේ. නැත්තම් මේ ඡාප කැපෙන්නේ නැතු යනවා. දැන් දුර වැඩි කරගෙන රේඛාවෙන් දෙපැත්තට අපි ඡාප දෙකක් ගහනවා. උඩින් එක ඡාපයක් ගහනවා. ඊගාවට යටින් තව ඡාපයක් ගහනවා. දෙපැත්තටම ඡාප දෙකක් ගහන්න ඕනේ. මේ පළවෙනි ඡාපේ චුට්ටක් ලොකුවට ඇඳලා කමක් නැහැ. දැන් අනිත් පැත්තට කව කට්ටි තුල තියෙනවා. හැමතිස්සෙම ලම්බ සමච්ඡේදකයේදී රේඛාවේ දෙපැත්තට තමයි කව කට්ටි තුල තියන්න ඕනේ. අනිත් පැත්තට තියලා අර ඉස්සෙල්ලා ඇඳපු ඡාප දෙක කැපෙන්න තව ඡාප දෙකක් අඳිනවා. දැන් මේක තව ඡාපයක් ඇඳලා. උඩින් ඡාප දෙකක් කැපිලා තියෙනවා යටින් ඡාප දෙකක් කැපිලා තියෙනවා. දැන් අපි කරන්න ඕනේ මේ කැපුණ තැන් දෙක හරියට නිවැරදිව යා කරගන්න ඕනේ. මේ තැන් දෙක නිවැරදිව යා කරගන්න ඕනේ. මෙතනට මෙතන ඉඳලා මෙතනට. මේක තමයි ලම්බ සමච්ඡේදකයේ ලම්බකය කියන්නේ මෙතන අංශක 90යි සමච්ඡේදන වෙනවා කියන්නේ දෙපැත්ත සමානයි. එතකොට මතක තියාගන්න ලම්බ සමච්ඡේදකයක් ඇඳ කියන්නේ රේඛාව හරි මැදින් ගිහිල්ලා තියෙන්න ඕනේ මේ ලම්බ සමච්ඡේදකේ. ඒ වගේම ලම්බක වෙලා තියෙන්න ඕනේ. මේක තමයි අපේ ලම්බ සමච්ඡේදකය. මේක නිර්මාණය කරන එක කරලා පුරුදු වෙන්න ඕනේ. ඊගාවට අපි බලමු ආනත රේඛාවකට ලම්බ සමච්ඡේදකයක් අඳින හැටි. ආනත රේඛාවක් අඳිනවා. දැන් මම රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න යන්නේ මෙතනදී මේකට ලම්බ සමච්ඡේදකයක් අඳින හැටි කියලා දෙන්නම්. එතන මේ රේඛාවේ දෙපැත්තට තමයි අපි කව කට්ටි තුල තියන්නේ. ඔන්න මම මෙතනට කව කට්ටි තුල තිබ්බා. භාගයකට වඩා වැඩියෙන් ගන්නවා. මේ භාගේ ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් ගන්න ඕනේ. අරගෙන රේඛාව දෙපැත්තට ඡාප දෙකක් ගහනවා. පළවෙනි ඡාපේ ටිකක් ලොකු ඡාපයක් ගැහුවට කමන්නේ. හේතුව ඔයගොල්ලන්ට තාම හරියටම මේ ඡාප කැපෙන තැන එකපාර හිතා ගන්න බැරි නිසා. ඔන්න දෙපැත්තෙන් ඡාප දෙකක් ගැහුවා. දැන් දුර වෙනස් කරන්න බෑ. දුර වෙනස් කරන්න නැතුව අනිත් පැත්තේ තියලා අර ඉස්සෙල්ලා ඇඳපු ඡාප කැපෙන්න තව ඡාප දෙකක් අඳිනවා. දෙවෙනි ඡාපය අඳිනකොට ගොඩාක් ලොකු ඡාපයක් අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. කැපෙන තැන දන්න නිසා. දැන් ඊට පස්සේ
ඒ දෙපැත්ත මේ කැපුණ තැන් දෙක යා කරනවා. මෙතන තියලා හරියට මේ ලක්ෂ්‍යය තෝරගන්න ඕනේ. එතන තියලා මේ ලක්ෂ්‍යයට යා කරනවා. මේක රේඛාවෙන් දෙපැත්තට වැඩිපුර ඇඳට කමක් නැහැ. ලම්බකයි කියන්නේ අංශක 90යි. සමච්ඡේදන වෙනවා කියන්නේ දෙපැත්ත සමානයි. තියෙන ලම්බ සමච්ඡේදකයක් අඳිනකොට ඕනම පැත්තකට තියෙන රේඛාවකට ලම්බ සමච්ඡේදකයක් අඳින්න පුරුදු වෙන්න ඕනේ. ඊගාට අපි බලමු තුන්වෙනි එක රේඛාවක් මත ලක්ෂයක සිට එම රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීම. රේඛාවක් මත ලක්ෂයක සිට එම රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීම කියලා ලියා ගන්න. දැන් සරල රේඛා ඛණ්ඩයක් සරල රේඛාවක් මම ඇඳ ගන්නවා. දැන් මෙතනදී සරල රේඛා ඛණ්ඩයක් අඳින්න යන්නේ සරල රේඛාවක් විතරක් ඇඳ ගන්නවා. ඊගාවට මේ රේඛාව මත ලක්ෂයක් තියෙනවා. මේ රේඛාව මත ලක්ෂයක්. ඒතර මේ ලක්ෂ්‍ය විභාගෙදී නම් කොතනද කියන එක ඒගොල්ලන් දෙනවා. දැන් මම මේ ගානේදී ගන්නම් මේක තමයි රේඛාව මත ලක්ෂය. මෙන්න මේක මේ ලක්ෂය. මේ ලක්ෂයේදීම මේ රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්න යන්නේ. එතකොට මම මේ ලක්ෂ්‍ය ඔයගලන්ට ඕනනම් A කියලා නම් කරන්නම්. මේ A වලදීම ලම්බකයක් නිර්මාණය කරන්න යන්නේ. එතන මෙතනට කවකට්ටි තුල තියන්න. කවකට්ටි තුල තියලා මේ රේඛාව දෙපැත්තේ චාප දෙකක් ගහ ගන්න ඕනේ. මේ රේඛාව මත ලක්ෂයක ඉඳලා ලම්බකයක් ගහනකොට මොන එක පැත්තකට චාපයක් ගැහුවා. දැන් අනිත් පැත්තට චාපයක් ගහන්න ඕනේ. දැන් ඊට පස්සේ මුලින්ම කරේ මොකද්ද? මේ රේඛාව මත මෙතනදී ලම්බකයක් අඳින්න යන්නේ. මෙතනට කවකට්ටි තුල තියලා රේඛාව දෙපැත්තෙන් චාප දෙකක් ගැහුවා. දැන් කවකට්ටි තුල තියන්න ඕන අර ඉස්සෙල්ලා ඇඳපු චාප දෙක දෙපැත්තේ තියෙන චාප දෙකට. දැන් මෙතනට කවකට්ටි තුල තියලා දුර පොඩ්ඩක් වැඩි කර ගන්න ඕනේ. නැත්තම් චාප කැපෙන්නේ නැතු යනවා. වැඩි කරගෙන උඩින් හෝ යටින් එක චාපයක් ගහනවා. දැන් දුර වෙනස් කරන්න බෑ. අනිත් පැත්තේ තියලා අර ඉස්සෙල්ලා ඇඳපු චාප කැපෙන්න තව චාපයක් අඳිනවා. දැන් මෙන්න මේ කැපුණ ලක්ෂයයි මේ A ලක්ෂයයි යා කරනවා. ඔයගලන්ට ඕන නම් මේක උඩටත් තව යා කරන්න පුළුවන්. මේ රේඛාව සරල රේඛාවක් විදිහට මේ දිගට යා කරන්න පුළුවන්. මේ තියෙන රේඛාවක් මත ලක්ෂයක සිට එම රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීම. ඊගාට හතරවෙනි එක ලියා ගන්න. බාහිර ලක්ෂයක සිට දී ඇති රේඛාවකට බාහිර ලක්ෂයක සිට දී ඇති රේඛාවකට ලම්බකයක් නිර්මාණය කිරීම. හතරවෙනි එක බාහිර ලක්ෂයක සිට දී ඇති රේඛාවකට ලම්බකයක් නිර්මාණය කිරීම. එතකොට බාහිර ලක්ෂයක් කියන්නේ රේඛාවෙන් පිටත තියෙන ලක්ෂයක්. මම මේ මාක් කරලා තියෙන්නේ බාහිර ලක්ෂයක්. මේ තියෙන්නේ රේඛාව. මේ රේඛාවට මේ පිටත ලක්ෂයක ඉඳලා ලම්බකයක් නිර්මාණය කරන්න යන්නේ. මුලින්ම අපි කරේ ලම්බ සමච්ඡේදකයක් ඇඳලා ඊගාවට අපි කරේ රේඛාව මත ලක්ෂයකදී ලම්බකයක් ඇඳලා දැන් අපි අඳින්න යන්නේ බාහිර ලක්ෂයක සිට ලම්බකයක්. දැන් මතක තියාගන්න බාහිර ලක්ෂයක සිට ලම්බකයක් අඳිනකොට බාහිර ලක්ෂයට තමයි කවකට්ටි තුල තියන්න ඕනේ. දැන් මේ බාහිර ලක්ෂයට කවකට්ටි තුල තියලා මේ රේඛාව ඇඳපු රේඛාව කැපෙන්නේ චාපයක් ගහන්න ඕනේ. දැන් බලමු මේ රේඛාව කැපෙනවද කියලා? නෑ කැපෙන්නේ නෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? දුර පොඩ්ඩක් වැඩි කර ගන්න ඕනේ. කියන්නේ මේ පැන්සලේ තුල රේඛාවෙන් පල්ලෙහාට පොඩ්ඩක් ගන්න ඕනේ. නැත්නම් රේඛාව කැපෙන්නේ නැති යනවා. දැන් මේ බාහිර ලක්ෂයට කවකට්ටි තුල තිබ්බා. මේ රේඛාව කැපෙන්න චාපයක් අඳිනවා. දැන් තවත් ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. මේ රේඛාව මදි. මේ පැත්තෙන් කැපිලා නැහැ. එක පැත්තකින් විතරයි කැපිලා තියෙන්නේ. මේ ඔයගොල්ලන් ගණන් හදනකොට එන ගැටලුව. ඒ වගේ වෙලාවකදී කරන්නේ මේ අඳපු රේඛාව නැවත වතාවක් දික් කර ගන්නවා. මෙහෙට සරල රේඛාවක් වන විදිහට. දැන් ඊට පස්සේ කැපිලා තියෙනවා තැන් දෙකකින්. දැන් කවකට්ටි තුල තියන්න ඕනේ මෙන්න මේ කැපුණ තැන් දෙකට. මේ චාපෙන් මේ රේඛාව කැපුණ තැන් දෙකට තමයි කවකට්ටි තුල තියන්න ඕනේ. කියන්නේ එකක් මෙන්න මේ ලක්ෂයට තියලා ඔයගලන්ට කැමති දුරක් ගන්න පුළුවන්. එතනදී දුර ප්‍රමාණය අර භාගයකට වඩා මෙතන රේඛාවෙන් භාගයකට වඩා වැඩියෙන් ගන්න ඕනේ. අරගෙන පහලින් චාපයක් ගහන්න ඕනේ. පහලින් චාපයක් ගහන්න ඕනේ. උඩින් ගහන්නත් පුළුවන් චාපය පහලින් ගහන්නත් පුළුවන්. පහලින් ගැහුවම වඩා පැහැදිලි.
දැන් අනිත් පැත්තේ තියලා දුර වෙනස් කරන්න බෑ දැන්. දුර වෙනස් කරන්න නැතුව අර මුල් ඡාපය කැපෙන්න තවත් ඡාපයක් ගහනවා. නැවත වතාවක් මම පොඩ්ඩක් මතක් කරන්නම් කලේ මොකද්ද කියලා. මේ තියෙන බාහිර ලක්ෂයේ සිට මේ දීලා තියෙන රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්නයි යන්නේ. ඒතර මේ බාහිර ලක්ෂයට කවකට්ටි තුල තියලා මේ රේඛාව කැපෙන්න ඡාපයක් ගැහුවා. මේ රේඛාව තැන් දෙකකින් කැපිලා තියෙනවා. මේ 32ක් තියලා තියෙන තැන් දෙකට. ඒ තැන් දෙකේ තියලා පහලින් තවත් ඡාප දෙකක් ගහනවා. එක ඡාපයක් ගහලා අනිත් ඡාපය ගහනකොට දුර වෙනස් කරන්න බෑ. දැන් මෙන්න මේ බාහිර ලක්ෂයේ ඉඳලා මේ අපි අඳපු ඡාප දෙකට යා කරනවා. මේක තමයි බාහිර ලක්ෂයක සිට දී ඇති රේඛාවකට ලම්බකයක් නිර්මාණය කිරීම. මේක අපිට අවශ්‍ය වෙනවා ත්‍රිකෝණයක උච්චය හොයාගන්න. ත්‍රිකෝණයක උච්චය කියන්නේ ලම්බ කුස. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නම් ත්‍රිකෝණයේ ආධාරකය භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ කුස අවශ්‍ය වෙනවා. එතකොට ආධාරකයේ අපිට සාමාන්‍යයෙන් දෙනවා ලම්බ කුස හොයාගන්න ලම්බකයක් ගහන්න වෙනවා. ඒ වගේ වෙලාවකදී මේ સિદ્ધාන්තය අපිට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට දැන් මේ කලේ මොකද්ද? බාහිර ලක්ෂයක සිට දී ඇති රේඛාවකට ලම්බකයක් නිර්මාණය කිරීම. ඊට පස්වෙනි එක ලියා ගන්න එකත් වැදගත් එකක්. කෝණ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. කෝණ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. සරල රේඛාවක් තියෙනවා. ඊගාවට තවත් සරල රේඛාවක් තියෙනවා. මේ සරල රේඛා දෙකක් අතර තියෙන මේ ඉඩ ප්‍රමාණයට තමයි කෝණයක් කියලා කියන්නේ. කෝණ මනින ඒකක වලින් අපි භාවිතා කරන්නේ අංශක වලින්. තවත් කෝණ මනින ඒකක තියෙනවා. දැනට අපි භාවිතා කරන්නේ අංශක වලින්. ඒත් මේ කෝණේ මම දන්නේ නැහැ කීයද කියලා. නමුත් කීය වුණත් අපිට කමන්නේ මේ කෝණේ සමච්ඡේදනය කරන්න යන්නේ. සමච්ඡේදනය කරනවා කියන්නේ මේ කෝණේ දෙකට බෙදන්න යන්නේ. ඒත් කෝණ සමච්ඡේදකයක් අඳිනකොට මතක තියාගන්න කවකට්ටි තුල තියන්න ඕනේ මේ ශීර්ෂයට. මෙන්න මේක තමයි ශීර්ෂය. මේ දෙක බාහුව දෙක මේ රේඛා දෙක. ඒතර මේ ශීර්ෂයට කවකට්ටි තුල තියලා ඔයගලන්ට පහසු දුරක් අරගන්න. කොටු දෙකමාරක් තුනක් ගන්න පුළුවන් ඕනනම් කොටු රූල් කොලයක නම් කැමති දුරක් ගන්න පුළුවන්. ගොඩාක් දුර අඩු වුණාම අඳින්න අමාරුයි කවකට්ටි තුල උඩ යන්න බලනවා. ගොඩක් දුර වැඩි වුණාමත් අපහැදිලි වෙනවා. ඒක නිසා සාමාන්‍ය පහසු දුර ප්‍රමාණයක් අරගෙන මේ බාහුව දෙකම කැපෙන්න මෙහෙම ඡාපයක් ගහ ගන්නවා. මෙතන මේ ශීර්ෂයට කවකට්ටි තුල තියලා මේ බාහුව දෙකම කැපෙන්න ඡාපයක් ගැහුවා. ඊට පස්සේ අර දුර වෙනස් කරන්නත් පුළුවන් වෙනස් නොකර ඉන්නත් පුළුවන්. මේ මම දුර වෙනස් කරලා තියෙන්නේ. දන්නේ නැහැ දැන් තිබ්බ දුර මොකක්ද කියලා. කැමති දුරක් ගන්න පුළුවන්. එතනදී පහසු දුරක් අරන් දැන් මේ බාහුව දෙක කැපපු තැන් දෙකේ තියලා මේ ඉදිරියේ කෝණේ ඉදිරියේ තවත් ඡාප දෙකක් ගහනවා. මේ බාහුව වලින් එළියට යන්න ගහන්න එපා. මෙතනට කවකට්ටි තුල තියලා මෙන්න මේ ඉස්සරහින් එක ඡාපයක් ගහන්නම්. මේක වැදගත්ම දේ තමයි මේ එක ඡාපයක් ගැහුවට පස්සේ අනිත් ඡාපේ ගහනකොට මෙතන තියලා අර දුර වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් කරොත් කොණේ හරියට සමච්ඡේදනය වෙන්නේ. මේ ශීර්ෂයට කවකට්ටි තුල තිබ්බා බාහුව දෙකම කැපෙන ඡාපයක් ගැහුවා. ඒ කැපුණ තැන් දෙකේ තියලා තවත් ඡාප දෙකක් ගැහුවා. දැන් අපි මෙන්න මේ ශීර්ෂයත් මෙන්න මේ ඡාප දෙකත් යා කරමු. මම මේ රතු පාටින් ඇඳලා තියෙන රේඛාව තමයි කෝණ සමච්ඡේදකය මේ දීලා තියෙන කෝණය. ඒතර කෝණ සමච්ඡේදකයක් අඳින නීතිය තමයි ශීර්ෂයට කවකට්ටි තුල තියෙනවා. ශීර්ෂයට කවකට්ටි තුල තියලා බාහුව දෙකම කැපෙන ඡාපයක් ගහනවා. ඊට පස්සේ ඒ කැපෙන තැන් දෙකට කවකට්ටි තුල තියලා තවත් ඡාප දෙකක් ගහනවා. ඊගට මේ ශීර්ෂයත් එක්ක යා කරනවා. මේකත් ඇඳලා පුරුදු වෙන්න ඕනේ. ඊගාවට කෝණ නිර්මාණය කරන්න යන්නේ. ඊගාවට අපි 6 වෙනි එක අංශක 60ක කෝණයක් නිර්මාණය කිරීම. එහෙනම් ඊගාව එක ලියා ගන්න අංශක 60ක කෝණයක් නිර්මාණය කිරීම. මේවා ඊට වැදගත් මේ කෝණ විභාගයකදී අනිවාර්යයෙන්ම කෝණයක් දෙනවා නිර්මාණය කරන්න. එතකොට අපිට කවකටුව භාවිතා කරලා තමයි කෝණ නිර්මාණය කරන්න ඕනේ. කෝණමානකෙන් කෝණියන් දට නිර්මාණ ගානකදී ලකුණු හම්බෙන්නේ නැහැ. ඒක නිසා මුලින්ම අපි බලමු සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරගන්න විදිය. දැන් සරල රේඛා ඛණ්ඩයක් ඇඳගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලම. රේඛාව මම මුලින්ම කියලා දුන්න පළවෙනි එකෙන් සරල රේඛා ඛණ්ඩයක් අඳින හැටි. දැන් ඒගොල්ලන් දෙන දිග ප්‍රමාණය අරගෙන මුලින්ම සරල රේඛා ඛණ්ඩයක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි අංශක 60ක කෝණයක් අඳින්න බලමු. මේ රේඛාවේ දෙපැත්තෙම ඉඳලා. දැන් බලා ගන්න. ඔන්න සරල රේඛා ඛණ්ඩය ඇඳලා.
දැන් අපි අඳින්න යන කෝණය තමයි අංශක 60. අංශක 60 කියන්නේ ප්‍රධානම කෝණය. මම ඉස්සෙල්ලාම දකුණු පැත්තට අඳින්නම්. කෝණය අඳිනකොට මේ ශීර්ෂයට මේ රේඛාව මත ලක්ෂයට මෙතනට තමයි කවකට්ටේ තුල තියන්නේ. ඔන්න කවකට්ටේ තුල තිබ්බා. මෙතනදිත් අපිට පහසු දුරක් ගන්න පුළුවන්. හැමතිස්සෙම කෝණ අඳිනකොට වැදගත්ම දේ තමයි මේ චාප අඳිනකොට පටන් ගන්න මේ රේඛා ඛණ්ඩයේ ඇතුලේ ඉඳලා. මේ වැඩිපුර තියෙන රේඛාව මේ දකුණු පැත්තේ වැඩිපුර තියෙන එළියේ මේ වම් පැත්තේ මේ ටිකත් රේඛාවේ වැඩිපුර අඳපුවා. එතකොට මේ එළියේ පැත්තෙන් ඉඳන්නේ මේ චාප හැමතිස්සෙම අඳින්න ගන්නේ රේඛාව ඇතුල් පැත්තේ ඉඳන්. මොන්න මම දැන් අඳිනවා ඇතුල් පැත්තේ ඉඳලා මෙන්න මෙහෙම ලොකු චාපයක්. දැන් මේ කව කට්ටි තුල තිබ්බා මෙතෙන්ට රේඛාව ඇතුලේ ඉඳලා චාපයක් ගැහුවා. දැන් මේ දුර වෙනස් කරන්න බෑ. දුර වෙනස් කරන්න නැතුව මේ රේඛාව ඇතුල් පැත්ත කැපිච්ච තැන මෙතන. මෙන්න මෙතනට කව කට්ටි තුල තියන්න නැවත තියලා අර ඉස්සෙල්ලා ඇඳපු චාපයේම කැපෙන්න තවත් චාපයක් ගහන්න. මේ චාප පැහැදිලිව තියෙන්න ඕනේ. අපැහැදිලි වුණොත් ලකුණු හම්බෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ ශීර්ෂය මේ කෝණේ අපිට අඳින්න අවශ්‍ය තැනයි චාප ඇඳපු ටිකයි යා කරනවා. යා කරද්දි ටිකක් දිගට යා කරාට කමක් නැහැ. දැන් මේ කෝණේ තමයි අංශක 60 කෝණේ. ඔයගලන්ට ඕන නම් මනින්න පුළුවන් මේ කෝණේ කොච්චරද කියලා. මේ කෝණ මානකයෙන් මැන්නොත් ඔයගලන්ට පේනවා ඇති අංශක 60ක කෝණයක් තමයි මෙතන තියෙන්නේ. ඊගාවට අපි බලමු වම් පැත්තටත් අංශක 60ක කෝණයක් අඳින හැටි. දැන් ඔන්න කව කට්ටි තුල තිබ්බා වම් පැත්තේ මේ ශීර්ෂයට. ඊගාවට මේ රේඛාවේ ඇතුල් පැත්තේ ඉඳලා චාපයක් ගහනවා. හැමතිස්සෙම මතක තියාගන්න ඇතුල් පැත්තේ ඉඳලා තමයි මේ චාපය ගහන්න ඕනේ. ඊට පස්සේ දුර වෙනස් කරන්න බෑ. දුර වෙනස් කරන්න නැතුව මේ ඇතුල් පැත්තේ කැපිච්ච තැන ඉඳලා තවත් චාපයක් ගහනවා. මේ අඳපු චාපේ කැපෙන්න. දැන් අපි කව කට්ට අයින් කරමු. මෙන්න මේ ශීර්ෂයත් මේ චාපයත් යා කරනවා. ඒක තමයි අංශක 60 කෝණය. ඔන්න මේකත් අපි මැනලා බලමු. කෝණ මානකයේ තියලා මැන්නාම ඔන්න අංශක 60ක් තියෙනවා හරියටම. එහෙනම් මේක තමයි අපේ අංශක 60 නිර්මාණය කරන හැටි. මේක හොඳට මතක තියාගන්න. මේක ලියා ගන්න. ඊගාවට 7 වෙනි එක අංශක 120ක කෝණයක් නිර්මාණය කිරීම. ඊගාවට 7 වෙනි එක අංශක 120ක කෝණයක් නිර්මාණය කිරීම. අංශක 120ක කෝණයක් නිර්මාණය කිරීම. දැන් අපි බලමු අංශක 120ක් අඳින්නේ කොහොමද කියලා. මුලින්ම කරන්න ඕනේ හැම නිර්මාණ ගානකදීම වගේ සරල රේඛා ඛණ්ඩය නිර්මාණය කරගෙන ඉන්න ඕනේ මුලින්ම. ඔන්න මම සරල රේඛා ඛණ්ඩයක් ඇඳගත්තා. දැන් ඊට පස්සේ මම දකුණු පැත්තෙන්ම පටන් ගන්නම් අංශක 120ක් අඳින්න යන්නේ. අපි අංශක 60 දී වගේම මේ රේඛාව ඇතුල් පැත්තේ ඉඳලා මේ රේඛාවත් කපාගෙනම චාපයක් ගහනවා. චාපයක් ගහලා ඉවර වෙලා දුර වෙනස් කරන්න බෑ. දුර වෙනස් කරන්නේ නැතුව දුර වෙනස් කරොත් වැරදි. දුර වෙනස් කරන්න බෑ. දුර වෙනස් කරන්නේ නැතුව මේ රේඛාව ඇතුල් පැත්තේ කපපු තැනට කව කට්ටි තුල තියලා චාපයක් ගහනවා. දැන් දුර වෙනස් කරන්නේ ආයේ 60 ඉඳලා. දැන් මෙතන 60යිනේ. මේ 60 ඉඳලා එම චාපයේම නැවත වතාවක් කපනවා. එතකොට තවත් 60ක්. ඒ කියන්නේ 60 ඒවා දෙකක් 120යි. මුලින්ම කරේ දකුණු පැත්තේ මේ කෝණය අඳින තැන ශීර්ෂයට කව කට්ටි තුල තියලා චාපයක් ගැහුවා. ඇතුල් පැත්තේ ඉඳලා 60 ඇඳා. 60 ඉඳලා තව 60ක් ඇඳා. එතකොට 60යි 60යි 120යි. දැන් මේක යා කරගන්නවා. මේ ශීර්ෂයත් මේ 120 චාපයත්. එහෙනම් මේ කෝණය අංශක 120ක් වෙනවා. ඕනනම් අපිට මැනලා බලන්න පුළුවන් කෝණ මානකයේ තියලා මේ හරියටම 120 තියෙනවා. දැන් අපි බලමු වම් පැත්තටත් අංශක 120ක් අඳින හැටි. මේ ශීර්ෂයට කව කට්ටි තුල තියන්න ඕන හරියටම තියලා රේඛාවත් ඇතුලෙන් කපාගෙනම චාපයක් ගහන්න ඕන. ටිකක් ලොකු චාපයක් ගන්න 120 නිසා. ඊට පස්සේ දුර වෙනස් කරන්න බෑ මේ කව කට්ටේ. මෙන්න මේ ඇතුල් පැත්තට තමයි කව කට්ටි තුල තියන්නේ. හැමතිස්සෙම ඇතුලේ ඉඳන්මයි අඳින්න ඕනේ. එක චාපයක් ගහනවා. එතකොට අංශක 60යි. දුර වෙනස් කරන්න නැතුව එතන තියලා මේ 60 ඉඳන් තව චාපයක් ගහනවා. ඒතර 60 ඉඳන් තව චාපයක් ගැහුවම ඒ කියන්නේ තවත් 60ක්. කියන්නේ 60යි 60යි
120යි. ඒතර 60 දෙකක් ඇඳ කියන්නේ 120ක කෝණයක් එනවා. මේක තමයි අංශක 120 කෝණය. ඊගාවට ලියා ගන්න අංශක 30. ඊගාවට ලියා ගන්න අංශක 30. මුලින්ම අපි කරන්න ඕනේ අංශක 30 දී අංශක 60ක් ඇඳගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි 120 අඳින කොටත් කළේ අංශක 60 ඇඳගත්තා. ඊගාවට තවත් 60ක් ඇඳා. දැන් අංශක 30 දීත් අංශක 60 අඳින්න යන්නේ. මොනි චාපයක් ගැහුවා. දුර වෙනස් කරන්නේ නැතුව මේ රේඛාව ඇතුල් පැත්තේ තියලා තවත් චාපයක් ගහනවා. දැන් අංශක 60යි. දැන් මේක යා කරොත් 60 එන්නේ. මම යා කරන්නේ මේක යා කරොත් අංශක 60යි. මේක ඔයගලන්ට පුළුවන් නම් කඩයිරකින් යා කරගන්න. මෙන්න මේ අංශක 60 ගොඩක් දිගට යා කරන්න එපා. මම මේ රතු පාටින් අඳින එක ඔයගලන් කඩයිරෙන් අඳින්න. ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕන නිසා රතු පාටින් ඇඳේ. දැන් ඊට පස්සේ මේ අංශක 60යි අංශක 30 අඳිනකොට අපි කරන්නේ අංශක 60 කෝණය දෙකට බෙදලා තමයි අංශක 30 අඳින්නේ. දැන් කෝණය දෙකට බෙදන්න අපි ඉගෙන ගත්තා. කෝණයක් දෙකට බෙදනකොට කරන්නේ මේ දෙපැත්තේ තියලා. මේ කෝණය දෙපැත්තේ තියලා තමයි අඳින්නේ චාප දෙක. කෝණය දෙපැත්තේ තියලා ඇඳාම මේ කෝණය දෙකට බෙදෙනවා. එහෙනම් මෙතන තියලා එක චාපයක් ගහන්නම්. ඊට පස්සේ දුර ප්‍රමාණය වෙනස් කරන්නේ නැතුව අනිත් පැත්තේ තියලා තව චාපයක් ගහනවා. එතකොට දැන් මේ කෝණය අංශක 30ක කෝණයක් එන්නේ. එහෙනම් 30 අඳින සිද්ධාන්තය තමයි අංශක 60 ඇඳලා මේ අංශක 60 කෝණය දෙකට බෙදන්න ඕනේ. අංශක 60 දෙකට බෙදුවම තමයි අංශක 30 එන්නේ. ඊගාට අපි බලමු අනිත් පැත්තට. හැමතිස්සෙම දෙපැත්තටම අඳින්න පුරුදු වෙන්න ඕනේ. හේතුව විභාගෙදී කොයි පැත්තට අඳින්න දෙයිද දන්නේ නැති නිසා. අංශක 30 අඳින්න නම් මේ අපි වම් පැත්තේදීත් මුලින්ම අංශක 60ක් අඳිනවා. චාපයක් ගැහුවා. ඊට පස්සේ කරන්නේ දුර වෙනස් කරන්නේ නැතුව තවත් චාපයක් ගන්නවා. ඒ ඇඳපු චාපේ කැපෙන්න. මුලින්ම කරේ මෙතනට කව කටු තුල තියලා ඇතුලේ ඉඳලා චාපයක් ගැහුවා. ඒ දුර වෙනස් කරන්නේ නැතුව මෙතන තියලා තවත් චාපයක් ගැහුවා කැපෙන්න. දැන් ඊට පස්සේ මේක කඩේරකින් ඥා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ රේඛාව අඳින්නම අවශ්‍ය නැහැ. අංශක 30 දිනම්. දැන් මේ 60 දෙපැත්ත මෙතන මෙතන තමයි 60 තියෙන්නේ. මම ඕනනම් එක අඳින්නම් ඕගලන්ට පැහැදිලි වෙන්න ඕන නිසා රතු පාටින් අඳින්නම්. මෙතන ඉඳලා මෙතනට එනකල්. ගොඩාක් දිගට අඳින්න එපා අපිට අවශ්‍ය නැති කෝණයක් නිසා. දැන් ඊට පස්සේ අපි අඳින්න ගමු කෝණේ දෙකට බෙදන්න. දැන් කෝණේ දෙකට බෙදනකොට කෝණේ දෙපැත්තට තමයි කව කට්ටය තුල තියන්නේ. ඔන්න මෙතනට කව කට්ටය තුල තියලා චාපයක් ගහනවා. කෝණේ ඉස්සරහින් ඉදිරියෙන් තමයි චාපය ගහන්නේ. දැන් මේ දුර වෙනස් කරන්නේ නැතුව මේ දුර වෙනස් කරන්න බෑ. කෝණේ අනිත් පැත්තේ කෝණේ දෙපැත්තට තමයි කව කට්ටය තුල තියන්නේ. කෝණේ අනිත් පැත්තේ තියලා මුල් චාපේ කැපෙන්න තවත් චාපයක් ගහනවා. ආයෙ මම පැහැදිලි කරන්නම්. මේ ශීර්ෂයේ තියලා මුලින්ම චාපයක් ගැහුවා. දුර වෙනස් කරන්නේ නැතුව මෙතන තියලා තව චාපයක් ගැහුවා. ඒ කියන්නේ අංශක 60යි. ඊගාවට මේක කඩයිරකින් ඥා කරා. මේ රතු පාට එක කඩයිරක් කියලා හිතා ගන්න. දැන් මේ කෝණය දෙකට බෙදන්න දෙපැත්ත තියලා තව චාප දෙකක් ගහනවා. දැන් ඊට පස්සේ මේ ශීර්ෂයත් චාප දෙකක් ත්‍යා කරනවා. අර ඉස්සෙල්ලා චාප කැපුණාට කමක් නැහැ. මේක තමයි අංශක 30. මේ දෙකම 30 30 එනවා. නමුත් මේ 30 තමයි අපිට අවශ්‍ය 30. මෙතන කෝණයක් 30යි. මෙතන කෝණයක් 30යි. එහෙනම් අංශක 15 අඳින්න මං කියලා දෙන්නේ නැහැ. අංශක 15ත් ඕනනම් අඳින්න පුළුවන්. මේ 60 කෝණයක් දෙකට බෙදුවොත් මෙතනයි මෙතනයි තියලා චාප දෙකක් ගැහුවොත් මෙතනින් එනවා අංශක 15 කෝණය. ඒ වගේ අපිට කෝණ බෙද බෙද හදා ගන්න පුළුවන්. ඊගාවට අපි බලමු තවත් ප්‍රධාන කෝණයක් අංශක 90. අංශක 90 කෝණයක් අඳින හැටි බලා ගන්න. අංශක 90 ෙදිත් හැමතිස්සම මේ කෝණ අඳිනකොට මේ කෝණේ අඳින තැන ලක්ෂයට තමයි කව කට්ටය තුල තියන්න ඕනේ. මෙතනට අංශක 90ක් අඳින්න යන්නේ. රේඛාව ඇතුල් පැත්තෙන් පටන් ගන්නවා හැමතිස්සම කෝණ අඳිද්දී. දැන් අපි 60 දී 120 දී වගේ නෙමේ මෙතනදී අංශක 90 දී රවුම් භාගයක්ම ගහ ගන්නවා. ඒකේ හේතුව තමයි රවුම් භාගයක් කියන්නේ අංශක 180ක්.
එහෙනම් මේ රේඛාව දික් වෙලා තියෙන්න ඕනේ. නැත්නම් ඒ 180 සරල රේඛාව හැදෙන්නේ නැහැ. මේ කෝණයේ අංශක 180ක් වෙනවා. එතකොට මේ කෝණේ දෙපැත්තේ තියලා ඇඳොත් කෝණේ දෙකට බෙදිලා 180න් භාගේ අංශක 90 හැදෙනවා. එහෙනම් අපි කරන්නේ රවුම් භාගයක් ගහගත්තා. ඒ කියන්නේ අංශක 180ක්. ඊට පස්සේ දෙපැත්තේ තියලා අඳිනවා කියන්නේ හැමතිස්සෙම කෝණ සමච්ඡේදනය වෙනවා කෝණේ. දැන් ඉස්සරහෙන් ඡාපයක් ගහනවා. ඊගාවට දුර වෙනස් කරන්න බෑ. අනිත් පැත්තේ තියලා අර මුලින් ඇදපු ඡාපය කැපෙන්න තවත් ඡාපයක් ගහනවා. කව කට අයින් කරන්නම්. දැන් මේ 180 දෙකට බෙදුවා කියන්නේ මේ කෝණය අංශක 90යි. ඔක අඳින්න පුළුවන් තව විදිහක් තමයි 60 ඇඳලා 120 ඇඳලා 60යි 120 අතර තියලා ගැහුවත් ඒත් අංශක 90 එනවා. ඊට වඩා මේක පහසු නිසා මේ ක්‍රමය අඳින්න පුරුදු වෙන්න. අපි බලමු අනිත් පැත්තටත් අංශක 90ක් අඳින හැටි. රේඛාව ඇතුල් පැත්තෙන් පටන් ගන්න. දුර ගොඩාක් වැඩි වෙන්න ගන්න එපා. දුර සාමාන්‍ය ප්‍රමාණයට පහසු දුර ප්‍රමාණයක් ගන්න. රේඛාව ඇතුල් පැත්තේ ඉඳලා රේඛාවත් කපාගෙනම ගහන ඡාපයක් අනිත් පැත්තෙන් කැපෙන්නම රවුම් භාගයක්ම ගහන්න ඕනේ. ඒකේ සිද්ධාන්තය තමයි රවුම් භාගයක් ගහගන්න කියන එකේ අංශක 180යි මේ රවුම් භාගයක් කියන්නේ. දැන් ඊගාවට දුර පොඩ්ඩක් වැඩි කරන්න ඕනේ නැත්නම් ඡාප කපන්න අමාරුයි. දුර වැඩි කරලා ඉස්සරහින් ඡාපයක් ගහනවා. දැන් දුර වෙනස් කරන්නේ නැතුව අනිත් පැත්තේ තියලා අර ඉස්සෙල්ලා ඇඳපු ඡාපය කැපෙන්න තවත් ඡාපයක් ගහනවා. දැන් ඊට පස්සේ අපි යා කරමු මේක අංශක 90යි. එහෙනම් මේ පැත්තෙත් ඇඳ අංශක 90ක්, එහා පැත්තෙනුත් ඇඳ අංශක 90ක්. ඊගාවට අපි බලමු අංශක 45ක් නිර්මාණය කරන හැටි. ලියාගන්න ඊගාව එක අංශක 45 කෝණය. අංශක 45ක් අඳිනකොටත් අපිට ක්‍රම දෙකක් තියෙනවා. 60 ඇඳලා දෙකට බෙදලා 30 ඇඳලා ඊට පස්සේ ආපහු දෙකට බෙදලා 30ක් අරගෙන 15 30 දෙකට බෙදලා 15 අරගෙන ඊට පස්සේ 30යි 15යි එකතු කරලා 45 හදා ගන්න පුළුවන්. ඊට වඩා පහසු විදියක් මම කියලා දෙන්නම්. කලින් එකේදී අපි කරේ අංශක 90ක කෝණයක් නිර්මාණය කරා. එහෙනම් දැනුත් මම අංශක 90ක කෝණයක් නිර්මාණය කරන්න යන්නේ. රවුම් භාගයක් ගැහුවා 180යි. ඊට පස්සේ කරන්නේ දුර පොඩ්ඩක් වැඩි කරලා මේ 180 දෙපැත්තේ මේ කෝණයේ දෙපැත්තේ තියලා තමයි තව ඡාප දෙකක් ගහන්නේ. ඔන්න එක ඡාපයක් ගැහුවා. දුර වෙනස් කරන්නේ නැතුව අනිත් පැත්තේ තියලා තවත් ඡාපයක් ගහනවා. දැන් අපි මේ යන්නේ මොකද්ද? අංශක 90ම තමයි යන්නේ. එහෙනම් මෙතනදීත් මම කඩිරක් අඳින්නම්. කඩිර කියන්නේ මම මෙතනදී රතු පාටින් අඳින්නේ. ඕගොල්ලන් කඩිරක් ගහගන්න. මේ පැහැදිලිව පේන්න ඕන නිසා තමයි රතු පාටින් අඳින්නේ. මෙතන ඕගොල්ලන් කඩිරක් ගහගන්න මේකට. මේ ඡාපේ මැද අනිවාර්යෙන් කැපිලා තියෙන්න ඕනේ කඩිර ගහද්දි. දැන් මේ පැත්තත් අංශක 90ක්, මේ පැත්තත් අංශක 90ක්. මෙතනදී 45 කියන්නේ අංශක 90න් භාගය. 90 දෙකෙන් බෙදුවොත් 45ක් එනවා. එතකොට රේඛාව ඇතුල් පැත්ත මෙන්න මේ පැත්ත තමයි අපි කෝණය දෙකට බෙදන්නේ. අනිත් පැත්ත දෙකට බෙදන්නේ නැහැ. අනිත් පැත්ත දෙකට බෙදුවොත් එහෙම එන්නේ 135ක්. අපිට ඕනේ සුළු කෝණයක් අංශක 45. එහෙනම් මේ පැත්තේ කෝණය දෙකට බෙදන්නේ. එහෙනම් කව කට්ටේ තුල තියන්න ඕනේ මේ කෝණේ දෙපැත්තට. මෙතනට කව කට්ටේ තුල තිබ්බා. එතනට කව කට්ටේ තුල තියලා දුර ප්‍රමාණය චුට්ටක් වැඩි වුණත් කමක් නැහැ. පහසු දුරක් ගන්න පුළුවන්. අරන් ඉස්සරහින් ඡාපයක් ගහනවා. දැන් දුර වෙනස් කරන්න බෑ. මේ කෝණය අනිත් පැත්තේ තියලා ඉස්සෙල්ලා ඇඳපු ඡාපය කැපෙන්න තවත් ඡාපයක් ගහ ගන්නවා. බලන්න මොකද්ද කළේ කියලා. මේ අංශක 90 මෙන්න මේ ඇතුල් පැත්තේ කෝණය තමයි මේ දෙකට බෙදුවේ. මෙතනයි මෙතනයි තියලා ඡාප දෙකක් ගැහුවේ. එහා පැත්ත දෙකට බෙදන්න එපා. එහා පැත්ත දෙකට බෙදුවොත් මහා කෝණයක් එන්නේ. මහා කෝණයක් කියන්නේ මේ 45 90 දෙකට බෙදිලා 45ක් ඇවිල්ලා මේ 90ත් එක්ක එකතු වෙලා 135ක් එනවා එහෙම වුණොත්. ඒක නිසා ඇතුල් පැත්ත බෙදෙන එක අනිවාර්යයි. දැන් මේ ශීර්ෂයට කව කට්ටේ තුල තියලා ඡාප දෙකට එක්ක යා කරනවා. හරියට මෙයා කරලා බලන්න ඕනේ. මේ කෝණය අංශක 45යි. ඔයගලන්ට ඕන නම් මැරලා බලන්න පුළුවන්. අංශක 45ක් තියෙනවද කියලා. මේ බලන්න. මේ තියෙන අංශක 45. මේ 40 මේ 50 මේ මැදින්ම හරියට ගිහින් තියෙන්නේ අංශක 45යි. නැත්තම් 40 ඉඳලා මේ පොඩි ඉරි කැලි ටික ගයින්න. එතකොට එන්නේ 45ම තමයි. දැන් අපි බලමු දකුණු පැත්තටත් අංශක 45ක් අඳින්න. එහෙනම් මේ ශීර්ෂයට කව කට්ටේ තුල තියෙනවා.
කව කට්ටි තුල තියලා ඉස්සෙල්ලාම රවුම් භාගයක් ඇඳ ගන්නවා. ඒ කියන්නේ අංශක 180ක් ඇඳ ගන්නවා. ඇතුල් පැත්තෙන් පටන් ගන්න එක පුරුද්දක් විදිහට රේඛාවත් කපාගෙනමයි එන්න ඕනේ. රේඛාවත් කපාගෙන ඇවිල්ලා රවුම් භාගයක්ම ගහගන්න. රවුම් භාගයක් කියන්නේ අංශක 180යි. ඊට පස්සේ රේඛාව දෙපැත්තේ තියලා දුර චුට්ටක් වැඩි කරගන්න, නැත්නම් ඡාප කැපෙන්නේ නැතු යනවා. එක ඡාපයක් ගහනවා. දැන් දුර වෙනස් කරන්න නැතුව අනිත් පැත්තේ තියලා ඒ ඇඳපු එක කැපෙන්න තව ඡාපයක් ගහනවා. දැන් මේක කඩිරකින් යා කරගන්නවා. මම කඩිර වෙනුවට හැමතිස්සෙම පාවිච්චි කරන්නේ රතු පාට ඉර. මේ ලක්ෂයත් යා කරා. දැන් මේ තියෙන්නේ අංශක 90. දැන් ඊට පස්සේ අපි අංශක 45ක් කරන්න මේක දෙකට බෙදන්න ඕනේ. මේක දෙකට බෙදනකොට කෝණේ දෙපැත්තේ මෙතනදිත් ඇතුල් පැත්ත ගන්න ඕනේ. එතනදිත් අර ඉස්සෙල්ලා වගේමයි වැරදිලා පැත්ත මාරුනොත් එන්නේ 135ක්. එහෙනම් මේ දෙපැත්තේ තියලා ඡාප දෙකක් ගහන්න. මේ ඇතුල් පැත්තේ 90 තමයි දෙකට බෙදන්නේ. එක ඡාපයක් ගහනවා. දුර වෙනස් කරන්නේ නැතුව අනිත් පැත්තේ තියලා දුර වෙනස් කරන්න බෑ. අනිත් පැත්තේ තියලා තව ඡාපයක් ගහනවා. දැන් මේක යා කරමු. මේ ලක්ෂයත් මේ ඡාපයත් යා කරාම අංශක 45යි. එහෙනම් මේ කෝණෙත් 45යි, මේ කෝණෙත් 45යි. ඒකත් ඔයගලන්ට ඕන නම් මැනලා බලන්න පුළුවන් 45 තියෙනවද කියලා. මේ 40, මේ 50, 40 50 මැද අංශක 45න් ගින් තියෙන්නේ. ඊට පස්සේ අමාරුම කෝණ දෙකක් තව අපිට ඉතුරු වෙලා තියෙනවා. අංශක 75. අංශක 75 කෝණේ. එහෙනම් අංශක 75ක් අඳිනකොටත් ප්‍රධානම කෝණ ගොඩක් අඳින්න වෙලා තියෙනවා. අංශක 75 දී කරන්නේ මුලින්ම අපි අංශක 90 දී වගේ ඡාපයක් ගහ ගන්න ඕනේ. රේඛාව ඇතුල් පැත්තේ ඉඳන් ඡාපයක් ගහනවා. මේ අඳින ඡාපය අනිත් පැත්තෙම කැපෙන්න ඕනේ. ඒ කියන්නේ රවුම් භාගයක්ම ගහගත්තා. දැන් ඊට පස්සේ මම කරන්නේ මේ දුර ප්‍රමාණය වෙනස් කරන්න බෑ. අංශක 60 කෝණයක් අපි මුලින්ම ඇඳපු කෝණේ අංශක 60 ඇඳා. ඊගාවට 120 මෙතනදී මෙතන ඉඳලා තව ඡාපයක් ගහනවා 120 වෙන්න. ඔන්න 120ත් ඇඳා. 120ත් ඇඳගත්තා. අංශක 60 ඇඳා 120 ඇඳා රවුම් භාගයකුත් ගැහුවා. දැන් දුර පොඩ්ඩක් වැඩි කරගන්නවා. දුර වැඩි කරගෙන ඊගාවට මේ දෙපැත්තේ තියලා තව ඡාප දෙකක් ගහනවා. ඒ කියන්නේ අංශක 90. මේ 60යි 120 තියලා ගැහුවත් ඒත් හරි. ඒත් වැරදි නැහැ. නමුත් වඩා නිවැරදි වෙනවා අනිත් දෙපැත්තේ තියලා ගැහුවාම අඳින්න පහසුයි. දැන් මේ තියෙන්නේ 60, මේ තියෙන්නේ 120, මේ තියෙන්නේ 90. දැන් අපි කඩිරකින් යා කරමු. මෙන්න මේ රේඛාව. ඔයගොල්ලන් කඩිරකින් යා කරන්න මම රතු පාට ඉරක් පාවිච්චි කරනවා. දැන් මේ තියෙන්නේ 60, මේ තියෙන්නේ 90, මේ තියෙන්නේ 120, මේ තියෙන්නේ 180, මේ තියෙන්නේ බිඳුව. එහෙනම් අපි අඳින්න යන කෝණය අංශක 75. 75 කියන්නේ මේ 60ට අඩුවෙන් 75 තියෙන්න බෑ. 60ට වඩා වැඩි. ඒ වගේම 90ට වඩා අඩුයි. එහෙනම් මෙතන ඉඳලා මෙතනටම කෝණය අංශක 90යි, මෙතන ඉඳන් මෙතනට 60යි. දැන් මෙන්න මේ චුට්ට 30ක් වෙන්න ඕනේ. මෙතන 60යි, මෙතන 90යි කියන්නේ මේ දෙක අතර පරතරය 30යි. එතන මේ කෝණය දෙකට බෙදුවොත් 30 දෙකට බෙදුවොත් 15 15 එනවා. එහෙනම් මෙතෙන් ඉඳන් මෙතනට 60යි, 60ට අර 15ක් එකතු වුණොත් අංශක 75 හැදෙනවා. එහෙනම් අපි අංශක 75 දී කරන්න ඕනේ 60යි 90යි අතර කෝණය දෙකට බෙදන්න ඕනේ. එහෙනම් 75 දී කරන්නේ අංශක 60යි 90යි අතර කෝණය දෙකට බෙදනවා. එහෙනම් 90ට කව කට්ටය තුල තියන්න ඕනේ. 90ට කව කට්ටය තුල තියලා ගහන්න ඕනේ ඡාපයක්. ඊට පස්සේ දුර වෙනස් කරන්නේ නැතුව 60 තියලා ඒ අඳපු ඡාපය කැපෙන්න තවත් ඡාපයක් ගහනවා. 60 ඇඳා 120 ඇඳා මේ 60යි 90යි අතර කෝණය දෙකට බෙදුවා. දැන් මම මේක යා කරන්නම්. මේක ටිකක් අමාරු කෝණයක්. මේක තමයි අංශක 75 කෝණය.
අපි මැනලා බලමු 75 තියනවාද කියලා. මේ තියෙන්නේ අංශක 70, මේ තියෙන්නේ 80, මේ 75 කියන්නේ මැද. මෙන්න මේ පහින් ගිහින් තියෙන්නේ. එහා පැත්තටත් අපි ඇඳලා බලමු අංශක 75. මේ කෝණය අඳින්න ඕනේ ශීර්ෂයට කව කට්ටය තුල තියෙනවා. මේ ඇතුල් පැත්තෙන් පටන් අර ගන්නවා. රවුම් භාගයක්ම ගහගන්න. අංශක 180ක් ඒ කියන්නේ. ඊට පස්සේ මේ ඇතුළේ ඉඳලා පටන් ගන්න ඕනේ. ඒක අනිවාර්යයි. අංශක 60 ඇඳා ඊගාවට මුලින්ම රවුම් භාගයක් ගහ ගන්න ඕනේ. ඇතුල් පැත්තේ ඉඳන් පොඩ්ඩක් හරි වෙනස් වුණොත් කෝණ හරියට එන්නේ නැතු යනවා. දැන් ඊට පස්සේ මේ ඇතුලේ මෙතනට කව කට්ටය තුල තියන්නේ මේ තියලා අංශක 60ක කෝණයක් අඳිනවා ඉස්සෙල්ලාම. මුලින්ම අංශක 60ක් අඳින්න ඕනේ. ඊගාවට මේ 60ට තියලා තවත් ඡාපයක් ගහනවා. ඒ කියන්නේ තවත් 60ක්. දැන් මේ දෙකේ තියලා අඳින්නත් පුළුවන් අංශක 90. නැත්තම් මෙතන තියලා දුර පොඩ්ඩක් වැඩි කරලා දෙපැත්තේ තියලා ඇඳත් අංශක 90 එනවා. ඔන්න එක ඡාපයක් ගැහුවා. මම හැමතිස්සෙම දෙපැත්තේ තියලා අඳින්න 180 පාවිච්චි කරන්නේ. ඔයගලන්ට ඕන 60 120 පාවිච්චි කරන්නත් පුළුවන්. උන් අංශක 90. දැන් ඊට පස්සේ අපි කරන්නේ කඩයිරකින් යා කරනවා මේ අංශක 90ට. දැන් අපිට ඕන කෝණය අංශක 75. එහෙනම් අංශක 75 අඳින්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? අංශක 60යි 90යි අතර කෝණය දෙකට බෙදන්න ඕනේ. මොකද අංශක 60ට වඩා වැඩි 90ට වඩා අඩු කෝණය තමයි 75. 60යි 90යි මැද තමයි 75 තියෙන්නේ. අපි 60යි 90යි එකතු කරොත් එහෙම 150යි දෙකෙන් බෙදුවොත් 75යි. ඒ කියන්නේ 60යි 90යි මැද තමයි හරියටම 75 කියලා කියන්නේ. එහෙනම් ඔන්න 90ට තියපන්. 90ට තියලා එක ඡාපයක් ගහනවා. ඊගාවට දුර වෙනස් කරන්නේ නැතුව 60 තියලා අර ඉස්සෙල්ලා ඇඳපු ඡාපය කැපෙන්නේ තව ඡාපයක් ගහනවා. දැන් ඊට පස්සේ ඒ දෙක යා කරනවා. මේ කේන්ද්‍රයත් ලක්ෂයත් මේ ඡාප දෙකත් යා කරනවා. එහෙනම් මේ කෝණෙත් අංශක 75යි. මේ 70 මේ 80 මේ 70 80යි මැද හරියටම 75 තියෙනවා. කෝණමානකේ හරියට තියාගන්න ඕනේ නැත්නම් වෙනස් වෙනවා. නේ අංශක 75 තියෙනවා. දැන් ඊට පස්සේ අපි බලමු අපේ අන්තිම කෝණය අංශක 105. තවත් කෝණ නිර්මාණය කරන්න පුළුවන්. නමුත් මම ප්‍රධානම කෝණ ටික විතරයි ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. එහෙනම් මුලින්ම අපි අඳිමු අංශක 105. 105 අඳින්න නම් ඉස්සෙල්ලා වගේම අංශක 60 අඳිනවා 120 අඳිනවා ඊගාවට අංශක 90 අඳිනවා. එහෙනම් 75 වගේම මේ ටික ඇඳ ගන්නවා. මේ දැන් මම අඳින්න යන්නේ අංශක 105. දැන් මේ 60යි 90යි අතර කෝණය දෙකට බෙදුවොත් තමයි 175 එන්නේ. 105 කියන්නේ මහා කෝණයක් 90ට වඩා වැඩි. 90ට වැඩි වගේම අංශක 120ට වඩා අඩුයි. ඒ කියන්නේ මෙතනත් 30නේ තියෙන්නේ මේ 30 දෙකට බෙදුවාම 15යි. 90ට 15 එකතු කරාම 105 හැදෙනවා. එහෙනම් අපි 90ට කව කට්ටය තුල තියෙනවා 90ට කව කට්ටය තුල තියලා මේ එළියෙන් 90න් එහා පැත්තේ කෝණය දෙකට බෙදෙනවා. ඊගාවට 120ට තියලා ඒ ඇඳපු ඡාපය කැපෙන්න තවත් ඡාපයක් අඳිනවා. එහෙනම් 105 අඳිනවා නම් අඳින්න තියෙන්නේ 105 දී අංශක 75 කෝණයේදී ගත්ත පැත්ත නෙමේ අනිත් පැත්ත. දැන් මේ දෙක යා කරනවා. මේ කෝණය අංශක 105යි. ඕනම් මැනලා බලන්න පුළුවන්. එහෙනම් 105 කියන්නේ මේ 100 මේ 110 මේ දෙකේ මැද්දෙන් හරියට මේ 105 ගිහින් තියෙනවා. අපි අනිත් පැත්තට අඳිමු. මේක මම මුලින් ඉඳලාම අඳින්නම්. කැමති දුරක් ගන්න පුළුවන්. රවුම් භාගෙම ගහන්න ඕනේ. ඒ කියන්නේ 180. ඊගාට මෙතන තියලා ඇඳහම අංශක
60 ඊගාට 60 ඉඳන් තවත් 60ක් වඳිනවා 120 ඊගාවට දෙපැත්තේ ඉඳන් ඇන්දොත් අංශක මෙතන 120 මම නැවත අඳින්නම් එක මැකිලා 120 ඇඳා ඊට පස්සේ දුර පොඩ්ඩක් වැඩි කරලා අංශක 90 අඳිනවා දුර වෙනස් කරන්න බෑ 90 අඳිද්දි 90 අපි කඩයිරකින් යා කරගමු අපේ කඩයිර විදිහට ගන්න අපි අතු පාට රේඛාව ඔන්න අංශක 90 දැන් මේක 90යි මේක 60යි මේක 0යි මේක 120යි මේක 180යි 105 කියන්නේ 90යි 120යි අතර කෝණයයි දෙකට බෙදන්න ඕනේ දැන් මම කව කට්ට ගත්තා දැන් මේ 120ට කව කට්ට තුල තියලා එක චාපයක් ගහනවා ලොකු චාපයක් ගැහුවට කමන්නේ නැහැ ටිකක් ටිකක් ලොකු චාපයක් ගහන්නම් ඊගාවට 90 තියලා ඒක කැපෙන්න තවත් චාපයක් ගහනවා ඊට පස්සේ දෙක යා කරනවා දැන් මේ කෝණය තමයි අංශක 105 කෝණය දැන් මම කෝණ ඔක්කොම කියලා දුන්නා ඊගාවට ඔයගලන්ට ඊගාව එකේ ඊගාව වීඩියෝ එකෙන් කියලා දෙන්නම් සමාන්තර රේඛා දෙකක් නිර්මාණය කිරීම ත්‍රිකෝණ නිර්මාණය කිරීම සහ ඒ ආශ්‍රිත ගැටලු සහ වෘත්ත නිර්මාණය කිරීම නිර්මාණවල තවත් කොටසක් අනිත් දවසේ කියලා දෙන්නම් මේ ටික හොඳට කරලා පුරුදු වෙන්න කෝණ ඇඳලා පුරුදු වෙන්න නිර්මාණවල ඉතා වැදගත් මේ නිර්මාණ කොටස නිර්මාණය කරලා පුරුදු වෙන්න එහෙනම් අපි ආපහු තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු සියලුම දෙනාට ආයුබෝවන්